විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙන්න සඳුදා පියුම්බිල සමගින් නිරෝගීව ජීවත් වීම කියන්නේ අපි හැමෝටම ලැබෙන එකම සැප එකම සතුට බවට පත් වෙනවා නේද? ඉතින් ඒ නිසා අපි කොතරම්ම නිරෝගීව ජීවත් වෙන්නට අවශ්‍යයිද කියන කරුණ මේ වර්තමානයේ ඔබ අපි හැම දිනාටම පසක් කරපු කාලවකවානුවක් බවට පත් වුණා. ඒ නිසා නිරෝගීව ජීවත් වෙන්නට නම් අපි අනුගමනය කරන්නට අවශ්‍ය වෙන්නේ මොනවද? ඔබ හිතනවා ඇති මම නිරෝගී කියලා. හැබැයි ඔබ කරන වැරදි ක්‍රියාවන් නිසා ඔබ නිරෝගී නොවන අවස්ථාවන් ඔබට ඇති. ඒ නිසා අද ඒ පිළිබඳ අපි ඔබව නිවැරදිව දැනුවත් කරන්න සූදානම් වෙනවා. නිරෝගීව ජීවත් වීමේ වටිනාකම පිළිබඳව සහ නිරෝගීව ජීවත් වීම අපිට කෙතරම් හොඳයිද කියන වගේ ඔබව දැනුවත් කරන්න සූදානම් සුවර්ණ විශේෂාංකයෙන්. නිරෝගීව ජීවත් වෙන්නට නම් මොනවද අනුගමනය කරන්නට ඕන? හොඳ පිළිවෙත්. ඇවතුම් පැවතුම් වල වෙනස්කම් අපි කොහොමද අද ඉඳලා පටන් ගන්න ඔබට පුළුවන් මේ කතා බහේදී. මොකද ඒ තරම්ම නිවැරදිව ඔබව දැනුවත් කරන්න සුදුසුම කෙනා තමයි අපි මෙදිරියට මේ මොහොතේදී ඇවිල්ලා ඉන්නේ. අපි බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා මේ විශේෂාංගයට කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමා. ආයුබෝවන් වෛද්‍යතුමනි, සුබෝදෑසන. වෛද්‍යතුමනි, අපි හැමෝම හිතනවා අපි නිරෝගී කියලා. හැබැයි මොන හරි ප්‍රශ්නයක් වුණාම තමයි අපි හැමෝම දන්නේ අපි නිරෝගී නෑ නේද කියලා. ඒ නිසා නිරෝගීව ජීවත් වීම බොහොම හොඳ වටිනාකමක් තියෙන දෙයක්. අපි හැමෝම අර කියනවනේ මොන දේවල් තිබුණත් වැඩක් නෑ කියලා නිරෝගී නැත්තම් නේද? කියනවනේ කතාවට අර රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් වැඩක් නෑ කියලා නේද? ඒ නිසා මේ වර්තමානයේ බලය ධනය මේ සියලු දේට වඩා නිරෝගීකම තමයි අපි හැමෝටම වැදගත් කියලා මනාවට පසක් වෙලා තියෙන කාලවකවානුවක්. ඒ නිසා වෛද්‍යවරුනි අපි උපදේශක් එක්කම කතා බහ ආරම්භ කරමු. නිරෝගීව ජීවත් වෙන්න කොතරම් අපිට වටිනවද සහ අපිට ඒකට මූලිකවම අනුගමනය කරන්නට අවශ්‍ය වෙන මොනවද කියලා. හොඳයි. නිරෝගීකම ආරෝග්‍ය පරමාලාභා කිව්වෙත් ඒකම තමයි. නිරෝගී ඊට වැඩිය ලාභයක් අපිට නැහැ. ඉතින් හොඳම නිරෝගීකම පවත්වාගෙන යන්නට ලෝකයේම තියෙන හොඳම උපදේශ මාලාව සහ හොඳම ජීවන දර්ශනය තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. නියම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. ඒකත් ඒක හොඳට මම ටිකක් වැඩියෙන් කියන්නට ඕන හරියට. නියම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. ඒක මං හිතන්නේ අපි මේ දැනුත් ගත කරන පහුගිය වකවානුවේ අපේ සියලු දෙනා විඳපු දේවල් සහ තවමත් විඳගෙන යනකොට පැහැදිලි වෙනවා මේකේ සත්‍ය මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන සත්‍ය හොඳින්ම ඔප්පු වෙච්ච අපි ප්‍රයෝජනයට ගත්තේ නැතත්, නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තේ නැතත් අපේ රටේ. ඒ සත්‍යය තමයි මෙතන පෙන්වලා දුන්නේ කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය. මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තමයි, මොකද අපි දන්නවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මේ අවුරුද්දකින් දෙකකින් මාසෙකින් දෙකකින් බිහි වෙච්ච වෛද්‍ය ක්‍රමයක් නෙමෙයි. අවුරුදු 5000කටත් වඩා ඉතිහාසයක් තියෙනවා. නියමිත නිකන් කටකතාවට කියන ඉතිහාසයක් නෙමෙයි, ලිඛිත ඉතිහාසයක්. ලියලා සටහන් කරලා තියෙන විශ්වවිද්‍යාල පවත්වලා ලෝකයටම අධ්‍යාපනය දීලා බිහි කරපු වෛද්‍ය ක්‍රමයක්. එදත් පැවතුණා, අදත් පැවතුණා, හෙටත් පැවතින්නේ ඒක නිසා තමයි. නැත්තම් මේකේ වැරදි නම් මේක පවතින්නේ නැහැ. අපි දන්නවනේ අසාර්ථක නම් මේක නැති වෙලා යන්න මේ වෙනකොට එහෙම වෙලා නැහැ නේ, වෙන්නේ නැහැ. අදත් ඔප්පු කරන්නේ මේකේ තියෙන සත්‍ය තමයි නිවැරදි කියලා. ඉදිරියටත් ගැලපෙන්නේ. මොකද ඒක ස්වභාව ධර්මය එක්ක ස්වභාව කියන තමන්ගේම භාවය. ඒකත් එක්ක ඇති වෙන වෛද්‍ය ක්‍රමය නිසා. ඉතින් මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අපිට ඉතා සරලව කියලා තියෙනවා කොහොමද කෙනෙක් නිරෝගී බව පවත්වා ගන්න පුද්ගලයා. අපි ලෝකයට බිහි වුණාට පස්සේ අපිත් එක කොටසක් විතරයි මේ පරිසරයේ, නැත්තම් මේ ස්වභාව ධර්මයේ තුල එක කොටසක් විතරයි. අපිට අනිත් හැම බලපෑමක්ම තියෙනවා. අපි වීදුරු කුටියක දාලා ඉන්න කොටසක් නෙමෙයි. අපි ඒ හැම බලපෑමකටම අපි මුහුණ දෙන විදියට සහ ඒ දේවල්ත් එක්ක කටයුතු කරන විදියට ජීවත් වෙන්නට ඕන කරන ජීවීන් කොටසක් තමයි අපි. ඉතින් ඒකට අනුව තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්න මේ ආකාරයට තමයි රෝග හැදෙන්නේ. මේවා වළක්වන්න නම් මේ විදිහට කටයුතු කරන්න ඕන කියලා තියෙන්නේ. ඒ සරලම දේ මම ඔක්කොටම තේරෙන ආකාරයෙන් ඉතා සරලව කිව්වොත් එහෙම මේක මීට වඩා හුඟක් පෘතුලයි, හුඟක් සංකීර්ණයි. නමුත් තේරුම් ගන්න පුළුවන් විදිහට සංක්ෂිප්ත කරලා කිව්වොත්
රෝග හැදෙන්නට ස්වභාවිකව තියෙන නිරෝගීභාවය නැති වෙන්නට බලපාන හේතු කාරණා ටිකක් අපිට කෙටි කරලා කියන්නට පුළුවන්. අපි ගන්න ආහාර පාන එක. ඒ මගින් ආහාර මේ පාන මගින් ඇති වෙන්නට පුළුවන් රෝග. ඒ වගේම අපේ ඇවතුම් පැවතුම්. අපි ජීවත් වෙන රටාව. අපි කොහොමද පරිසරයත් එක්ක අපේ ශරීරය කටයුතු කරවන්නේ. ඒ ආහාර පාන ඇවතුම් පැවතුම් අපි ගන්නා ඖෂධ. අපි ගන්නා ඖෂධ නැත්නම් රෝගවලට ගන්නා ඖෂධ එවැනි දේවල් බාහිරින් ගන්නා දේවල්. අපේ මානසික තත්වය. මනස. ඔය ටික සහ තව කොටසක් තියෙනවා සහජයෙන් ඇති වෙන. ඒ කියන්නේ අපි ජීවත් එනකොට මේ ලෝකයට එනකොටම ගෙනෙන කොටසකුත් තියෙනවා. ඒවට කියනවා සහජ කියලා. ඔන්න ඔය කරුණු ඕක අපිට ගොඩාක් තව පළල් කරන්නට පුළුවන්. විස්තර කරන්න පුළුවන්. නමුත් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් සරල විදිහට ගත්තොත් ඔන්න ඔය ටික තමයි අපිව නිරෝගී කිරීම හෝ රෝගී කිරීම ආරම්භ කරන කාර්යය වෙන්නේ. පුංචි උදාහරණයක් කිව්වොත් දැන් ආහාර පාන වලින් රෝග ඇති කරනවා කිව්වොත් අපි කන්න නැතුව බොන්න නැතුව ඉන්න ඕනනේ. එහෙම නෙමෙයි ආහාර පාන වලින් කියන්නේ. අපි මේකින් එක කතා කරමු වයින් අපිට වෙලාවක් තියෙන නිසා දැන් අපි මේ සමාජයේ අර වෛද්‍යතුමා කියව විදිහට එකම සැපේ එකම සතුට නිරෝගීකම තමයි. ඒ නිසාම තමයි අපි මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ. දැන් වෛද්‍යතුමා කිව්වා මේ දේවල් ආහාර පාන අවතුම් පැවතුම් අපේ මේ චර්යා රටාවන් ඒ පිළිබඳ සැලකිලිමත් වුණොත් අපිට නිරෝගීකම නිරන්තරයෙන් ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මුලින්ම මේ අපේ ආහාර පාන පිළිබඳ කතා කරමු. අපි වර්තමානයේ දකින්න පුංචි දරුවන්ගේ පවා වෛද්‍යතුමනි අපි සාමාන්‍යයෙන් අපි කරන රසණික ආහාර ගෙඩි කෑම වලට ගොඩාක් අපි නැඹුරු වෙලා තියෙනවා. අපි අර ඉස්සර කාලේ අපේ ආදි කාලේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන් හොඳ පෝෂණීය දේවල් ලබාගෙන නේද? මං හිතන්නේ ආයු කාලයත් වැඩි වුණානේ මේ අවස්ථාවල. දැන් වෙනකොට ඒ ආයුෂත් සීමා වෙලා තියෙනවා. ඉතින් බොහොම කෙටි වෙලා තියෙනවා. ඒ දේවලුත් ඇති වෙන මේ ආහාර පාන බොහොම එක එල්ලේම ඍජුව බලපාලා තියෙන නිසා වයිතමන අපි ආහාර පාන නිවැරදිව අපි කොහොමද ගත යුත්තේ සහ අපි ඒ චර්යාවන් රටාවල් වලට නිවැරදි ආකාරයට අපි ආහාර පාන කොහොමද අරගන්නට අවශ්‍ය වෙන්නේ කියලා කතා කරමු. ඔව් දැන් අර සමාධි කිව්වා වගේ ආහාර පාන අපේ අතීතයේ මුතුන් මිත්තු අපේ දෙමාපියන්ගේ දෙමාපියෝ ඒ අයගේ දෙමාපියෝ ගතු ඒ කාලයක් තිබුණා. අපි ගත කරගෙන ආපු කාලයක් තිබුණා නේද? එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියන්නේ මම ඒක පුංචි උදාහරණයකින් තහවුරු කරලා දෙන්න හදන්නේ. හිතායු සුඛායු දීඝායු. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් බලාපොරොත්තු වෙන්නේ නිකන් වයසක් පවත්වාගෙන යාම නෙමෙයි. පුද්ගලයෙක් නිරෝගී කියන්නේ හිතායු. එයාගේ ආයුෂ හොඳ ආයුෂ වෙන්නට ඕනේ. සුඛායු. සුඛ කියන්නේ නිරෝගී ආයුෂ වෙන්න ඕනේ. ලෙඩෙක් වෙලා කොච්චර කාලයක් ජීවත් වුණත් වැඩක් නැහැ. ඒක නෑ. දීර්ඝායු. ඒ වයසත් කෙටි කාලයෙන් අවුරුදු 50න් 60න් මැරෙන්නට බෑ. දීර්ඝායුක් වෙන්නට ඕන දීර්ඝායු. දැන් ඒක අපිට හොඳට තේරෙනව නේද? අපේ අතීතයේ අර කියපු විදිහට අපේ මුතුන් මිත්තන්ගේ ආයුෂ කාලයයි. අපි එක කොටසක් ගමු දීර්ඝායු කොටස විතරක් ගමුකෝ. අදත් එක්ක අපි සංසන්දනය අපි අද පරීක්ෂණාගාරවල රසායනාගාරවල විද්‍යාව අපි තම හැම දෙයක්ම විද්‍යාවට කොටු කරගෙන යනවා. අපි එතකොට අපි අද දිනලද තියෙන්නේ අපරාධ වෙලාද තියෙන්නේ. අපි දෙන්න එපා එහෙමනම් ආවුෂ අපි තව වැඩි වෙන්න එපා. අපි එන්නේ දීර්ඝායුෂ ප්‍රමාණය දැන් වයස වැඩි අඩු වෙනවනේ. අඩු වෙනවනේ පැහැදිලිවම. ඒක සනාතන සත්‍යයක්නේ. ඉතින් එතකොට අපිට පේනවා මෙතන තියෙනවා අපේ මොන හරි වරදක් තියෙනවා කියලා. ඉන්නේ වරද ඒ ටික තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ. මොකද ඒකෙන් අපි බැහැර වෙන නිසා තමයි ඒ ආහාර ක්‍රමයෙන් ඒ කියන හරි නිවැරදි ආහාර ක්‍රමයෙන් ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඒ වගේම බැහැර වෙන විශේෂයෙන්ම තරුණ පරම්පරාවල් අද ඒ දේවල් වලට විවිධ දේවල් නිසා යොමු වෙලා තියෙනවා. ඒ වැරදි පැත්ත ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි මේ තත්ත්වයටපත් වෙන්නේ. තම අනාගතයේ මේ තරුණ පරම්පරාවේ ආයුෂ තවත් අඩු වෙන්නට ඉඩ තියෙනවා. දැන් ඒවා බොහෝ අය පුරකථනය කරලා තියෙනවා. ඒ සමහරට අපි ගත කරන ජීවිතේ අපි යන කාලේ යන්න බෑ. අපි ඉදිරියට එන තරුණ අපේ දරු පරම්පරාවල් වලට. ඊට කලින් නිරෝගීකම නැති වෙලා යන්නට පුළුවන්. වෛද්‍යමන අපි එහෙමනම් කියමු. කොහොමද නිවැරදි ආහාර පාන ගත යුත්තේ අපි කියලා? කරුණු තුනක් තමයි ආහාර පිළිබඳව නිරෝගී බව පවත්වාගෙන යන්න නැත්නම් රෝගී බව පවතින්නට හේතු වෙන්නේ. ඒක හරි සරලව මම හුඟක් මීට ඉස්සරත් අතීතයේදීත් කියලා තියෙනවා. තුනක් අපි ගමු. කොටස් තුනකට මේ ආහාර බෙදන්න පුළුවන්. හීන ආහාර, මිත්‍යා ආහාර, අති ආහාර. ඒ කියන්නේ ඔන්න ඔය කොටස් තුන පවතින්නට බැහැ. ඕම නැතු අපි ආහාර රටාව අපි හදා ගන්නවා නම් අපි නිරෝගී බව වෙනවා. හීන කිනකෙන් අදහස් කරලා තියෙන අපේ ශරීරයට කෙනෙකුගේ ශරීරයට වයස අනුව වෙනස් වෙනවා. එතකොට එක එක කාලවල ගර්භිණී භාවයේ එවැනි දානුව වෙනස් වෙනවා. ඒ කාලයට ගැළපෙන
ප්‍රමාණය තියෙන්නට ඕනේ. අඩුවේ ඒ වගේ අඩුවීම් වෙන්නට බෑ. ඌනතාවයන් වෙන්නට බෑ. එතකොට ඒ නියම ප්‍රමාණයන්ගේ පෝෂණය අපි වද නවීන ඉංග්‍රීසි අපි වචන පාවිච්චි කරලා කිව්වොත් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ෆැට්ස්, විටමින් ඔවැනි දේවල් ඔය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ඔයිට වැඩි ගැඹුරු විදිහට කියලා තියෙනවා. එතකොට ඒවා අඩු නොවී තියෙන්නට ඕනේ. එතකොට අඩු වුණොත් ලෙඩ හැදෙනවා. අනිත් පැත්ත ඕකේ කෙලින්ම විරුද්ධ ගමු අති. අති කියන්නේ ඕවා වැඩි වෙන්නත් බෑ. අද සමහර අය බලන්නේ මේවා වැඩියෙන් ගන්න. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අති බෑ. අද ඒ නිසා තමයි බොහෝ රෝග හැදිලා තියෙන්නේ. අපි දන්නවා අති ස්ථෞල්‍යතාවය, දේවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් කියනවා විවිධ රෝග. එතකොට ඔබ වැඩිපුර හැදෙන්නට අද හේතු වෙලා තියෙන්නේ මේක ඊටාම පැහැදිලිව ඔප්පු කරලා තියෙන අවස්ථාවක්. ඒ දේ වැඩියට භාවිතා කිරීම නිසා අති. එතකොට වැඩියත් හොඳ නැහැ. ඒ දෙක කියන්නේ ආහාරවල තියෙන ප්‍රමාණාත්මක භාවය. quantity එක අනුව. ඒ කියන්නේ අපි ආහාරයක ගැනීමේදී ආහාරයේ ප්‍රමාණයත් ආහාරය තුල තියෙන පෝෂ්‍යදායක ඒ දේවල් වල සංඝටනයන්ගේ ප්‍රමාණයත් අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නටත් බෑ. අපිට ගැළපෙන ප්‍රමාණය අපි ගන්නට ඕන. අනිත් එක තමයි වැදගත්ම අද වැඩිපුරම භාවිතා වෙන දේශීය රෝග ඇති කරන දේ තමයි මිත්‍යා ආහාර කියන එක. මිත්‍යා කියන්නේ මොකද්ද? මේක අර ප්‍රමාණය නෙමෙයි ක්වොලිටි එක. ගුණාත්මක භාවය. ආහාරයේ ගුණාත්මක භාවය නැහැ. විකෘති වෙලා තියෙනවා. විවිධ දේවල් ඇතුල් කරලා තියෙනවා. රසකාරක ඇතුල් කරලා තියෙනවා. වර්ණකාරක ඇතුල් කරලා තියෙනවා. ශනිකව පිහින ආහාර ඇතුල් කරලා තියෙනවා. එතකොට ඒ වගේම වෙන්නේ මොකද්ද? සියල්ලේම ඇතුළත තියෙන ස්වභාවික ගුණය. මොකද අපේ ඇඟට ඕනේ ස්වභාවික දේවල්. අපි ස්වභාව ධර්මයේ නිර්මාණය. ස්වභාවය කියන්නේ ඒකනේ. තමන්. ස්ව කියන්නේ තමන්. තමන්ට ගැලපෙන ඒවා ඕනේ වෙන්නේ. තමන්ට ගැලපෙන්නේ නැතිව දුන්නොත් මොකද වෙන්නේ? එතකොට ඒ දේවල් ආවහම ඒ කියන්නේ වැරදි දේවල් එන්න අපි නිරෝගී භවෙන් ඈත් වෙනවා. අද බැලුවොත් කන්න ආහාර විශේෂයෙන්ම තරුණ පරම්පරාවල් යොමු කරලා තියෙන විවිධ ක්‍රමවලින් අද විවිධ උපක්‍රම වලින් ව්‍යාපාරික දේවල් සහ වෙනත් ලෝකයක්ම මේකට සම්බන්ධයි ලෝකයේ මෙවැනි දේවල් යොමු කරනවා තරුණ පරම්පරාවල් ඒදී. අද ඊට පස්සේ මේ කියන නිරෝගී භවෙන් ඈත් වෙලා ඒකේ ප්‍රතිඵලයක් තව කාලයකදී තමයි ලැබෙන්නේ නේද? ලැබෙන්නේ අනාගතේ. අද වෙන්නේ නැති වෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ සමාජයේ දකින කුඩා දරුවන්ගෙන් පවා දැන් බොහොම නිදන්ගත රෝග විදිහට පැවැතෙනවා වෛද්‍යවනි විශේෂයෙන්ම දියවැඩියාව කොලෙස්ටරෝල් අධිරුධිර පීඩනය මෙවැනි තත්ත්වත් එක්ක ගොඩක් දෙනෙක් පුංචි දරුවන්ගේ පවා අපි මේ තත්ත්වය දකිනවා. දැන් නිවැරදි ආහාර පාන විදිහක් අපි අනුගමනය කරොත් අපිට නිරෝගීව ජීවත් වෙන්නට හැකියාවක් ලැබෙන නිසා මේ දේවල් නිසි ආකාරයෙන් පිළිපදින. දැන් වෛද්‍යතුමා තවත් කලින් කතා කරා මේ ඇවතුම් පැවතුම් වල වෙනසක් ඇති කරගන්න. දැන් ඒ ආහාර රටාවත් එක්ක තමයි අපි සමාජයේ දකිනවා මේ ඇවතුම් පැවතුම් වල ලොකු වෙනස්කමක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ තාක්ෂණයත් එක්ක දියුණු වෙලා යන නිසා අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්න විශේෂයෙන් තරුණ පරම්පරාව වයිතමනි. ඉතින් අනාගතයේදී අපි කොහොමද නිරෝගීව ජීවත් වෙන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ ඔබ අපි හැමෝටම හිතලා බලන්නට අවශ්‍ය වෙන කාල සීමාවක තමයි අපි ඉන්නේ. ඒ නිසා අපි කතා කරමු ඇවතුම් පැවතුම් කොහොමද අපි මේ වර්ධිත වෙනස් කරගත යුත්තේ කියලා. හොඳයි. ඒ ඇවතුම් පැවතුම් ගැන කතා කරනකොට මම මේ කරුණ නොකිව්වොත් මෙතනදී මං හිතන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක සත්‍යමය මූලධර්මයක් වන මේක නොකිව්වොත් අනාගතයට මේක යම් කිසි ප්‍රයෝජනයක් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙන්නටත් පුළුවන්. මේ යන මේ විශේෂයෙන්ම අපි දැන් ඉස්සෙල්ලා ගත්ත ආහාර පානත් ඒ වගේ දැන් මේ කතා කරන්න යන ඇවතුම් පැවතුම් මේ යන වැරදි දේවල් එහෙම නැත්නම් ඒ සිදුසු දේවල් නොදීම නිසා ඒ අවශ්‍ය අය ඒ පිළිබඳ දැනුවත් නොකිරීම සහ ඒ පිළිබඳ කටයුතු නොකිරීම නිසා අපේ රට අනාගතයේ තව අවුරුදු 15ක් 20ක් යනකොට අපේ රටේ තරුණ පරම්පරාව අපේ රටේ ජනතාව බරපතල ලෙස හානිදායක රෝගී කායික මානසික හැම පැත්තෙම පත් වීමට තියෙන ඉඩ නම් ඉතාමත්ම වැඩි. ඒවට අවශ්‍ය පේවර දැම්ම ගන්න ඕන දැනටත් පහු වෙලා වැඩි. නමුත් ඒවා ගැනෙන්නේ නැති එක තමයි මේවා අපිට තියෙනවා ඇත්ත දේවල් තියෙනවා ඒ දේ ගන්නෙ නෑ අපි කාමර වලට කොටු වෙලා නැත්නම් රසායනාගාර වලට කොටු වෙලා විද්‍යාව කියන වචන වලට බය වෙලා අපි ඒව රැක ගන්නට උත්සාහ කරනවා. ඉතින් වෙන්නේ අර ටික ටික තල්ලු වෙන්නේ අපි නිරෝගී භාවයෙන් ඈතට නැත්නම් රෝගී භාවයට ඒක රටක් හැටියට අපිට අනාගතයේ ඉතා බරපතල පහත් තත්වයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. දැන් මේ ඇවතුම් පැවතුම් කිව්වොත් අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මේකට කියන්නේ විහරණ කියලා. අපේ හැසිරීම් රටාව. මේකට තමයි වැටෙන්නේ ඔය අපි කෑම බීම ගන්න විදිය ආකාර. අපි නිදා ගන්න විදිය, අපි ජලය පානය කරන විදිය, අපේ ව්‍යායාම අපි කරන විදිය, අපේ මානසික තත්ත්වයන් අපි රැක ගන්න විදිය. ඔය සියල්ල
අපිට ගැළපෙන විදියට ඒ පුද්ගලයාට ගැළපෙන විදියට පුද්ගලයා සමාජ රෝග අවස්ථාවක නම් එයාට ගැළපෙන විදියක් තියෙනවා. එයාගේ ඇවතුම් පැවතුම් කරන්නට ඕන කරන විදියක් තියෙනවා. ගර්භිණී මාතාවක් නම් එයාට ඕන කරන ඇවතුම් පැවතුම් සුදුසු පිළිවෙලක් තියෙනවා. පුංචි ළමයෙක් නම් පුංචි ළමයෙකුට තියෙනවා. ওই විදියට ඒ ඇවතුම් පැවතුම් වලක් තියෙනවා නිසි ක්‍රමයක් තියෙනවා. ගැළපෙන ක්‍රමයක්. එහෙම ගත කරොත් එයා නිරෝගීම තමයි. ඉතින් එතනත් අරක අපිට අර වගේම කෙටියෙන් කියන්නට පුළුවන්. ඒ අපි ගන්න ඔය ඇවතුම් පැවතුම් ක්‍රම අපි හිතමු උදාහරණයක් හිටින් නිින්ද ගමුකෝ වැදගත්ම දෙයක් නේ. මේ දවස්වල හැමෝටම නිදාගන්න එක මේ දවස්වල ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන එකක් මේ නිින්ද. හොඳටම පෙන්වන අවස්ථාවක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන උපදෙස් වැරදියට පිළිපැදීම සහ වැරදියට ඒවා ජනගත වීම සහ ඒවා නිසි ආකාරයෙන් ජනගත නොවීම නිසා අද තරුණ පරම්පරාව විතරක් නෙමෙයි මේකෙන් වැඩිපුරම ඉක්මනින් හානියටපත් වෙලා තියෙන්නේ වයසක පරම්පරාව. එතකොට ඒ දෙකටම එක හා සමානව සිදු වෙනවා. මේ නින්දටත් අපිට අරම කියපු කාරණාම තියෙනවම ගත්ත හැකි සරල විදිහට. හීන මිත්‍යා අති කියන. ඒ කියන්නේ නින්ද පුද්ගලයාට ගැළපෙන විදිහට නින්ද අඩු වෙන්න හොඳ නැහැ. නින්ද ගන්න යුතු ආකාරයක් තියෙනවා. නින්ද ඕනට වැඩි වෙන්න නැත්නම් හිතුවා තා අපි කොච්චර නිදාගත්තොත් හරි නිදා ගන්න ඕන දවසේ පැය 24ම. ඒක සම්පූර්ණයෙන් වැරදි. සාමාන්‍ය දවසට පැය කීයක් නිවැරදි? ඒක තමයි මම කියන්නේ. ඒ වගේ මම මේ ටිකත් කියලා ඉවර කරන්නම්. මිත්‍යා නින්දත් හොඳ නැහැ. මිත්‍යා නිද්‍රාව. මිත්‍යා නිද්‍රාව කියන්නේ වැරදි නින්ද. අපේ නින්දට තියෙනවා නිසි ආකාරයක් තියෙනවා. නිසි ප්‍රමිතියක් තියෙනවා. ආයුර්වේදයේ මේ ප්‍රමිති තියෙනවා. මේක රසායනාගාරවල නැත්තම් මේ විද්‍යාවට වඩා ප්‍රමිතිය වැඩි. ඊට වඩා ගැඹුරටම ගිය ප්‍රමිතිය. පටන් ගන්න තැනට ඉඳලම තියෙන ප්‍රමිතියක් තියෙනවා. අපි එතකොට මේ නින්ද දැන් අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වචන වලින් කියනවා නම් සරල දෙයක් කියන්නකො කාටවත් තේරුම් ගන්න පුළුවන් දෙයක් හොඳ නැති දෙයක්. දිවා නිද්‍රා රාත්‍රී ජාගරණ කියන දේ හොඳ නැහැ. සාමාන්‍ය තත්වයන් යටතේ. දිවා නිද්‍රා කියන්නේ දවල් නිදා ගැනීම. හොඳ නැහැ. රාත්‍රී ජාගරණ කියන්නේ නිදි වැරීම. රැට නිදි වැරීම හොඳ නැහැ. දැන් අපි සමහර වෙලාවට හිතනවා හරි තරුණ අයට යවලා තියෙන සහ ඒ අය නොදැනුවත් මේ කරුණ නොදැනුවත් වීම නිසා අද තියෙන අද බරපතල ලෙස මේ වසංගතයෙන් පස්සෙත් මේ දැනටත් මේ අය ගත කරනවා. දැන් අපි දකිනවා අපි ළඟ නිතරම මේ දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා. රෝගීත් බරපතල රෝග තත්ත්වවලටපත් වෙලා මානසික රෝග තත්ත්වවලටපත් වෙලා තරුණ පරම්පරාවේ ඉන්නවා. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා අපි දවල්ට ටිකක් නිදාගෙන රැට ඔක්කොම හොඳට නිදි බලනවා. අපි රැට නිදි බැලුවට ප්‍රශ්නයක් නැහැ. නිදා ගන්න නැතුව අපි කම්පියුටර් එකේ එහෙම නැත්නම් ෆෝන් එකේ අපි ගේම් ගහමු සෙල්ලම් කරමු ඕවා කරමු මුළු රෑ නිදි මරනවා. නමුත් නිින්ද කියන එක අවශ්‍ය වෙන්නේ රැට. දවල් කොච්චර නිදාගත්තත් වැඩක් නැහැ. අපේ පරිසරයේ ස්වභාව ධර්මයේ හැදිලා තියෙන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියලා. ඕකෙන් බැහැර වෙන්න බෑ අපි කාටවත්. ඔය කොයි තරම් ලෝකේ දියුණුවෙන් ඉහළට කොයි තරමට ගියත් කවදාවත් මේකට අපි බයයි. අපි යටත්. මේක තමයි අපිව පාලනය කරන්නේ. අපිට සූර්යයා නැතුව ජීවත් වෙන්න බෑ, පස නැතුව ජීවත් වෙන්න බෑ, පොළොව නැතුව ජීවත් වෙන්න බෑ, ජලය නැතුව ජීවත් වෙන්න බෑ, වාතය නැතුව ජීවත් වෙන්න බෑ. අපිට කවදාකවත් ඕක මේ ලැබ් එකකට දාලා කරන්න බෑ. ඒක පුකරාට කියලා පෙන්වුවට වැඩක් නැහැ. ඉතින් එතකොට අනමුත් අපි කරන්නේ ඒ දේවල් දන්නේ නැතුව රැට හොඳට නිදි මරලා වැඩ කරනවා. හැබැයි මේක දිග කාලයක් ගත කරනකොට වෙන්නේ මොකද? මේකෙන් කායික සහ මානසික බරපතල රෝගයන් නැති වෙනවා. ඒක සමහර විට හෙට වෙන්න පුළුවන්. මේකේ ප්‍රතිඵල ඊට පස්සේ ගොඩක් කාලයක් ගිහිල්ලා වෙන්නට පුළුවන්. මම ඒකයි කිව්වේ මේ දැන් මේ ගත කරන ජීවිතය නිසා මේ වැරදි මේවා නිසා මේකේ ප්‍රතිඵල එන්නේ තරුණ අයට එන්නේ විශේෂයෙන්ම අනාගතයේදී. අද හෙට නෙමෙයි නේද? අද හෙටට වඩා එන්නේ අනාගතයේදී. එතකොට අපි රෝගීන් කොටසක් තමයි අපේ රටේ වැඩි බිහි වෙලා තියෙන්නේ. මෙන්න මෙව්වට තමයි අදාළ කාලය අවසන් වෙන නිසා අපි ඔතනටම සම්බන්ධ කරගමු. අර නිවැරදිව මේ ජලය පානය කිරීමත් බොහොම වැදගත් කියලා ඔබතුමා සඳහන් කරා. ඒ නිසා මේ නිින්ද වගේම ජලය පානයත් බොහොම වැදගත් නිසාම අපි ඒකටත් උපදෙසක් ලබා දෙමු. අවසන් විනාඩි කිහිපයක්. හොඳයි. ජලය කියන්නේ ආහාර පාන කියන එකේ අපි අදහස් කරලා තියෙන එතන ප්‍රමුඛ සංඝාටකය වෙන්නේ ජලය. ජලය නැතුව අපිට ජීවත් වෙන්නට බෑ. අපි හැම කෙනාටම ජලය අවශ්‍යයි. සත්තුන්ට අවශ්‍යයි, ශාකවලට අවශ්‍යයි. ඒ නිසා තමයි ආපෝ කියන කොටස අපි මේ පහේ තියෙන්නේ. ඒ ජලයේ තියෙන කොටස. එතකොට මේ ජලය අපි දැන් හිතාගෙන ඉන්නවා අපි දකිනවා අපි ළඟට බොහෝ වෙලාවට යනවා වැරදි මත නිසා ජලය බොන්න ඕනේ පුළුවන් තරම්. කියනවා පුළුවන් තරම් හැම කෙනාම කියනවා පුළුවන් තරම් ජලය බොන්න. ඒක සම්පූර්ණයෙන් වැරදි. ජලයේ තියෙනවා කෙනෙකුට ඒ පුද්ගලයාගේ තත්ත්වය පුද්ගලයාගේ අවශ්‍යතාවය අනුව ප්‍රමාණයක් තියෙනවා. ඒක වැඩි වෙන්නත් හොඳ නැහැ, අඩු වෙන්නටත් හොඳ නැහැ, වැරදි ජලය වෙන්නත් හොඳ නැහැ. දැන් අපි දැකලා තියෙනවා සමහර වෙලාවට සමහර අය වතුර බෝතලයක් තියාගෙන පැය 24 පුරාම ඉවරනකොට බොනවා. ඒක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව වැරදි. එහෙම බොන්න හොඳ නැහැ.
එතකොට ඇත්තටම කියනවා නම් ඒ දේවල් එහෙම නොනවත්වා අකණ්ඩව ඒවා ඒ විදිහට කරන්න පුවාම ඒ ව්‍යුහාවන් ඒ සිස්ටම්ස් ඒවට විවේකීකුත් නැහැ. ඒවා ක්‍රියාකාරීත්වය අධික වෙනවා. අන්තිමට ඒවා දුර්වල වෙනවා. ඒ වගේම අභ්‍යන්තරයේ තියෙන දේවල් වල සාන්ද්‍රණයන් සංඝටකයන් වෙනස් වෙනවා. ලෙඩ හැදෙනවා. වතුර කේකට ජලයට අපිට කෙනෙකුට කියන්න බෑ හරියට මනලා මේක සම්පූර්ණ වැරදි ආයුර්වේද විද්‍යාවට අනුව මෙයා බොන්න ඕනේ මෙච්චරයි මුළු ලංකාවේම ජනතාව බොන්න ඕනේ වතුර ලීටර් දවසකට 2යි. ඒක සම්පූර්ණ වැරදි. එහෙම වෙන්නේ නැහැ. එක එක්කෙනාගේ ශරීරයට අනුව එක එක්කෙනාගේ කාර්යභාරය අනුව එක එක්කෙනා ඉන්න පරිසරය අනුව ජලයේ අවශ්‍යතාවය අනුව ගත්ත ආහාර පාන අනුව ජල ප්‍රමාණය වෙනස් වෙනවා. අපි හිතමු උදාහරණයක් ඇටියට අපි තද සීතල තැනක ඉන්නවා. සීතල රටක හරි. අපි ඒ වෙලාවෙත් අපේ ඇඟින් දාඩිය පොඩ්ඩක්වත් දාන්නේ නැහැ. අපි එතනදිත් හොඳට වතුර බිව්වොත් එහෙම අර ප්‍රමාණයෙම අපි ලෙඩ වෙනවා. ඒ වගේම තද බල ලෙස අපි අවුවක දාඩිය දානවා. අපි ක්‍රීඩා කරලා ඇවිල්ලා හොඳටම ඇඟින් දාඩිය දාලා. අපි අර අඩු වතුර ප්‍රමාණය ඒ වෙලාවේ බිව්වොත් එහෙම මෙච්චරයි දවසට බොන්න ඕනේ කියලා එයාත් ලෙඩෙක් වෙනවා. ඉතින් ඔන්න ඔය ටික දැනගන්නට ඕනේ. නිවැරදිව ජීවත් වෙන්න නම් නිරෝගීව ජීවත් වෙන්න නම්. නිරෝගීව ජීවත් වෙන්න නිවැරදි නිින්ද ඒ වගේම ජලය පානය ආහාර භාවිතය වැදගත්. තවත් දේවල් තියෙනවා. හැබැයි අපිට වෙලාව අවසන් වෙනවා වයිතමනි. අපි තව දවසකදීත් ඒ දේවල් පිළිබඳව කතා කරමු. මම හිතන්නේ මේ වගේ පොදු දේවල් කතා කරනකොට හැමදෙනාම දැනුවත් වෙනවා. විශේෂම කාරණේ බවට පත් වෙන්නේ අපේ නිරෝගීකම වර්ධනය කරන්න තියෙන නිසා මේ කාල සීමාවේදී අපි ඔබ හැමෝටම තියෙන මේ වසංගත තත්වයෙන් උනත් ගොඩ එන්නට නම් අපි නිරෝගීව සිටිය යුතුයි. ඒ නිසාම තමයි අර නිවැරදි ආහාර රටාවන් වලට පුරුදු වෙන්න ඊළ වගේම ජලය නිවැරදිව පානය කරන්න. එතකොට අපි පැවතුම් වල මූලිකම දේ තමයි නිවැරදි නිින්දක් ලබා ගැනීම. මේ දේවල් පිළිබඳ සැලකිලිමත් වෙන්න පුළුවන් ඔබට. ඉතින් තවත් ආයුර්වේද වෛද්‍ය උපදෙස් ඔබට ලබා ගන්න පුළුවන් වෛද්‍යතුමා මුණ ගැහෙන්න මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා වෛද්‍යතුමා සමග සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට 0112 79යි 23යි 94 0112 79යි 23යි 94 දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන් වෛද්‍යතුමා මුණ ගැහෙන්න. අද සුවාරණ විශේෂාංගය වෙනුවෙන් අපත් සමග එකතුණු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි තව දවසක යලි මුණ ගැහමු මේ වගේ වැදගත් උපදෙස් වෙනුවෙන් ඔබතුමාගෙන් ලබා ගන්න. ආයුබෝවන් සුබ දවසක් වෛද්‍යතුමනි. සුබ දවසක්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි ඔබව මුණ ගැහෙන්නේ සමාජයේ මේ කතා බහට ලක් වෙන Facebook නැත්නම් සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමෙන් ඔබ අපි හැමෝටම පැන නැගිලා තියෙන ගැටලු පිළිබඳව සහ ඒවයින් වාසි අවාසි දෙපැත්තක් තියෙන නිසා මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය මේනකා පතිරණ මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. අපි විරාමයක් ලබාගෙන ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න සූදානම්. රැඳිලා ඉන්න සඳුදා පියොම්බෙල සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.